උතුම් වස්සානේ සැබෑ බුදු වදනේ දහම් අමාවැස්සෙන් ඔබ සිත් සතන් නිවා සනහාලනු පිණිස ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රද්ධා භක්තිපූර්වකව පිරිනමනු ලබන මාහැඟි ධර්මදානමය පින්කමකි. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ මෙතෙක් සම්පූර්ණ කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ
ඒ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මයට අයිති වන ඉතා වටිනා සූත්‍ර දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාව වර්තමානයේ අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නමින් හඳුන්වලා තියෙන්නේ බාල පණ්ඩිත සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාව තුළින් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කොටස් දෙකකට බෙදලා තියෙනවා. කොටසක් බාල, කොටසක් පණ්ඩිත. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක. අපේ භාග්‍යතුන් වහන්සේ යමක් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළා නම් ඒ කාරණාව එසේ නෙමෙයි කියලා කියන්න සමත් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසිම කෙනෙක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යමක් දේශනා කළා නම් ඒ මේ ලෝකේ සත්‍යමයි. අහසට විසි කරපු ගල් කැටයක්. අපි ඒ ගල් කැටේ අහසට විසි කරන්න යොදාපු ශක්තිය ඉවර වෙනවත් එක්කම නැවත බිමට වැටෙන එක මේ ලෝකේ සැබෑම සත්‍යයක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යමක් දේශනා කළා නම් එයත් ඒ වගේම සත්‍යයක්. නමුත් වර්තමානයේ මිනිස්සු ළඟ කෙලෙස් වැඩි නිසා සමහර කෙනෙක් තමන්ගේ අදහසට එකඟ නැත්තම් තමන්ගේ මතයට එකඟ නෑ වගේ නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කීවත් ඒ කාරණාව පිළිගන්න කැමති නැති අයත් ඕන තරම් ඉන්නවා. එවන් අය බුද්ධ කාලෙත් හිටියා. එවන් අය අදත් ඉන්නවා. නමුත් පින්නතුනි සමහර අය බුද්ධ කාලෙත් හිටිය භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් ඒකේ වෙනසක් නෑමයි කියන කාරණාව මනාව දන්නවා. හැබැයි ධර්මයේ තුල හැසිරුණේ නෑ. අර ඒක ඇමති කෙනෙක් හිටියා වත්සකාර කියලා. වත්සකාර එක දවසක් උදේ කාලේ ගිජ්ජකූට පර්වතයේ දිහා බලාගෙන ඉන්න වෙලාවේ වත්සකාර දකිනවා මහා කච්චායන මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින්න කන්ද මුදුනේ ඉඳලා පහළට වඩිනවා. වත්සකාර බලාගෙන ඉඳලා කියනවා හරියට නිකන් කුදු වෙච්ච වඳුරෙක් බැහැගෙන එනවා වගේ තමයි පේන්නේ කියලා. ඔය කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ගාවටම යනවා. වත්සකාර මෙහෙම කිව්වා කියලා. මොකද පින්නතුනි මේ ශාසනයේ ආර්ය මහා සංඝ කියලා කියන්නේ අපිට කවදාවත් තේරුම් ගන්න අමාරු පිරිසක්. ඒ තරම්ම මහ පුදුමාකාර ගුණයක් තිබුණ පිරිසක්. එහෙම වචනයක් ප්‍රකාශ කළත් එය පවා ඔහුට දීර්ඝ කාලීන දුකක් සඳහා හේතු වෙනවා. සිතවිලි මාත්‍රයෙන් වරදක් කරනවා නම් ඒ කාරණාව පවා හරි බරපතල අකුසලයක් බවට පත් වෙනවා. ඒ තරම් මහ පුදුමාකාර ගුණයක්. ඒ වගේම තමයි කෙනෙක් සදහසිතින් ස්වල්ප දෙයක් පූජා කළා. දීර්ඝ කාලයක් දිව්‍ය මානසික සැප සම්පත් උදා කරවන්න තරම් ඒ කුසල කර්මයක් හේතු වෙනවා. ශ්‍රද්ධාවෙන් වන්දනා කරගත්තොත් ඒ වන්දනාව පවා සුගතියේ උපදින්න තරම් හේතු වෙන කුසලයක්. ඒ වගේම තමයි ඇති කරගන්න වැරදි සිතුවිල්ල අර තරම්ම භයානකයි.
ඔබට මතක ඇති සෝරෙය්‍ය කියන සිටුවරයා මේ මහා කච්චායනයන් වහන්සේ දිහා බලලම තමයි රාගසිතක් ඇති කරගත්තේ. ප්‍රතිඵලය සිතුවිල්ල ඉවර වෙනවත් එක්කම සෝරෙය්‍ය බ්‍රාහ්මණයා ස්ත්‍රියක් බවට පත් වෙලා. මේ ලෝකේ කාටද පිළිගන්න පුළුවන්? කාටද තේරුම් ගන්න පුළුවන්? නමුත් අසීමාන්තික ගුණයක්. තමන් වහන්සේ දිහා බලලා ඇති කරගත්ත වැරදි සිතුවිල්ලම ඔහු පරිවර්තනය කළා ඔහු හිතපු තැනට. මොකද සෝරෙය්‍ය කල්පනා කළේ අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා. මොකද තනිකරම රත්තරන් පාටයි මහා කච්චායනයන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශේෂ ගෞරවයක් දක්වුවා කියලා කියනවා මහා කච්චායනයන් වහන්සේට. වරක් භික්ෂුන් වහන්සේලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට දොස් කියලා තිබුණා. සක් දෙවිඳු උනත් මූණ බලලයි සලකන්නේ කියලා. ඒ මහා කච්චායනයන් වහන්සේ කොතන හිටියත් අනිත් සංඝයා පහු කරලා ගිහිල්ලා කච්චායනයන් වහන්සේට වන්දනා කරනවලු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. ඉතින් අර සිතුවිලි මාත්‍රයේ සෝරෙය්‍ය ස්ත්‍රියක් වෙනවා. ඔහු හිතුවේ මේ ස්වාමින් වහන්සේ මගේ බිරිඳ වුණා නම් එම හිතනවත් එක්කම කල්පනා කළා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. ඒ මහා කච්චායනයන් වහන්සේ ගැනම තමයි වත්සකාර කල්පනා කරන්නේ කුදු වෙච්ච වඳුරෙක් බැහැගෙන එනවා වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වත්සකාර සමාව ගත්තේ නැත්නම් වත්සකාරට මේ ගිජ්ජ කූටෙම කුදු වෙච්ච වඳුරෙක් වෙන්නයි වෙන්නේ කියලා. නමුත් වත්සකාර සමාව ගන්න ගියේ නෑ. ඒ තරම් මහ පුදුම මානයක්. තමන් වඳුරෙක් වෙනවා කියලා තිබ්බත් සමාව ගන්න ගියේ නෑ. හැබැයි මානෙ තිබුණට මං හිතන්නේ වත්සකාර මේ සමාජයේ බොහෝ දෙනාට වඩා හුඟක් හොඳයි කියලා. ඒ වත්සකාර අනිවාර්යෙන් පිළිගත්තා. ශ්‍රී මුඛයෙන් දේශනා කළා නම් මං වඳුරෙක් වෙනවා මේ පවට කියලා වෙනවමයි කියලා. මානෙ නිසා සමාව නොගත්තට වත්සකාර තමන්ගේ පිරිසක් යොදලා මුළු ගිජ්ජුකට පුරාම පළතුරු වැව්වා. හමුදාවක් යොදලා ඒ පළතුරු ආරක්ෂා කෙරෙව්වා. එතකොට මෙයා මොකටද පළතුරු වවන්නේ? වඳුරෙක් වෙලා කන්න. ඒ තරම්ම දන්නවා මං වඳුරෙක් වෙනවා කියලා. ඉතින් ඔහු එච්චර පිළිගත්තට අපේ සමාජයේ හුඟක් දෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිගන්නේ නැහැ. මෙන්න මේ බාලපඬිත සූත්‍රයත් ඒ වගේම බොහෝ දෙනා පිළිගන්න අකමැති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකේ ඉන්න බාලයා මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල තුනක් ලබනවා. බාලයා කියලා කියන්නේ කවුද කියලා භාග්‍යතුන් වහන්සේ මුලින් පැහැදිලි කරනවා. එතකොට මේ සූත්‍රය අහගෙන ඉන්න අපි ලක්වැසි ලෝවැසි මේ දේශනාව අහන අය ඔබ හැමෝම ඉස්සරලාම ඔබ ගැන හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ බාල සහ පඬිත කියලා දෙකොටසක් පිළිබඳව දේශනා කළා. එතන මම ඉන්නේ කොයි පැත්තේද කියන එක කල්පනා කරලා බැලුවා නම් හරි වටිනවා. මහණෙනි බාලයා කයින් වැරදි කරන්නේ වෙයි. වචනයෙන් වැරදි යමක්ම ප්‍රකාශ කරන්නේ වෙයි. සිතින් වැරදි දෙයක්ම සිතන්නේ වෙයි. මහණෙනි ඔහු බාලයෙකි. මොනවද කයින් කරන වැරදි අපි දන්නවා. ප්‍රාණඝාතේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරය. වචනයෙන් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. සිතින් කරන වැරදි අවිද්‍යාව, ව්‍යාපාද,
මිත්‍යා දෘෂ්ටි. වැරදි 10ක් මේ තිදොර මුල් කරගෙන අපි කරනවා. මෙන්න මේ වැරදි වලින් යුක්ත පුද්ගලයා බාලයෙක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර බාලයා මෙලව ජීවිතයේ ලබන ප්‍රතිඵල 3ක් තියෙනවා. පළවෙනි එක ඔහුට සමාජයට යන්න බැරුව යනවා. ඒ තමන් හොඳ ආකාරවම දන්නවනේ මං වැරදි වැඩ කරන කෙනෙක්. මම පහත් වැඩ නරක වැඩ කරන කෙනෙක්. ඒතර සමාජයයි මම ගැන දන්නවා. ඒ හින්දා ගිහිල්ලා මුහුණ දෙන්න බැරුව යනවා. කෙනෙකුට හොරෙන් නමුත් අපි කියමු ඔහු ඊයේ රාත්‍රියේ වැරදි වැඩක් කළා කියලා. කවුරුවත් තාම ඒ බව දැනගෙන නැහැ. නමුත් ඔහු මිනිස්සු අතරට යනකොට එතන ඉන්න මිනිස්සු වෙන කාරණාවක් කතා කරන්නේ. නමුත් ඔහු වෙනකොට ඔහුගේ මූණ දිහාත් බලලා නැවත බිම් බලලා නැවත මූණ දිහා බලලා ළඟ ඉන්න කෙනත් එක්ක මොනවා හරි කතා කරන්න ගත්තාම අර වැරදි කාර්යයට සැකයක් එනවා. මම ගැනද මේ කතා කරන්නේ? මම ඊයේ කරපු දේ මේගොල්ලෝ දැනගෙනවත්ද? ඉතින් තව දෙතුන් දෙනෙකුගෙන් එහෙම Tamanට දැනුණාම ඔහුට ආයෙ එතන ඉන්න බැරුව යනවා. ඒ හින්දා බාලයාට පිරිස අතරේ ඉන්න බැරුව යනවා. මේක තමයි පළවෙනි ප්‍රතිඵලය. දෙවෙනි ප්‍රතිඵලය තමයි රජ්ජුරු වැරදිකාරයෝ අල්ලගත්තාම වැරදිකාරයන්ට බොහෝම දරුණු දඬුවම් පමුණුවලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ දෙතිස් වද කියලා. රජ්ජුරුව වැරදිකාරයන්ට වද 32ක් දීලා තියෙනවා. දෙතිස් වදයට ලක් කරනවා කියලා කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් වැරදිකාරයෙක් අරගෙන ගිහිල්ලා රජ්ජුරුව ළඟට ඉදිරිපත් කරාම රජ්ජුරුව සඳහන් කරනවා ඔහුට කසෙන් පහර දෙන්න කියලා. සමහර කෙනෙකුට කසපාරවල් 500ක් විතර නියම කරනවා. හැබැයි ඉතින් මේ කසෙන් පහර දෙනවා කියලා කියහම පහර දීලා ඉවර වෙනකොට ඔහුට මොනවා වෙලා තියෙයිද කියලා තේරුම් ගන්න බෑ. මොකද සමහර තැන්වල පැහැදිලි කරනවා මේ කසෙන් පහර දුන්නාම පළවෙනි පාරට අපේ ඇඟේ හැම කසේට එනවා කියලා. එතකොට එතෙන්ටම 10-15 වතාවක් 300-400 වතාවක් පහර දුන්නාම සම්පූර්ණයෙන් ඒ ප්‍රදේශයේ මස් ටික ඔක්කොම හැලෙනවා. ජීවත් වෙයි කියලා කියන්න බෑනේ. කසපාරවල් 500ක් නියම කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඔහු ජීවත් වෙන්නේ නැහැ කියන එකයි. තව වෙලාවක රජුරු නියම කරනවා වේවැලෙන් පහර දෙන්න කියලා. අපි එහෙම වේවැල් වලින් ගුටි කාලා නැති හින්දා අපිට තේරෙන්නේ නැහැ මේ වේවැලෙන් පහර දුන්නාම මොකද වෙන්නේ කියලා. හැබැයි මෙතන වේවැල කියලා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් මේ කාලේ දකින පොඩි වේවැල ගැන නෙමෙයි කියන්නේ. ඒ වේවැල කොහොමිටක් වාගේ ලොකුයි. එහෙම වේවැල් අදත් තියෙනවා. එහෙම වේවැලකින් තමයි පහර දෙන්න කියන්නේ. කුඩා වේවැලෙන් ගුටි කාලා තිබුණට අපි ලොකු වේවැලෙන් ගුටි කාලා නැහැ. ඊළඟට රජුරු නියම කරනවා තවත් කෙනෙකුට මේ කෙටි දණ්ඩකින් පහර දෙන්න කියලා. මස හොඳටම තැලෙනවා. ඇටකොටුවට වැදුනොත් කැඩෙනවා. කෙටි දණ්ඩකින් පහර දෙන්න කියන්නේ ඒක හරි ශක්තිමත්. අපි දකින්නේ වර්තමානයේ පොලිසිය යතේ තියෙනවා ඒ වගේ කෙටි ලීයක්. ඒ වගේ එකකින් පහර දුන්නාම ඇටකොටුවකට වැදුනොත් කුඩු වෙනවා. ඒ වගේ එකකින් තමයි මේ පහර දෙන්න කියන්නේ. ඊට පස්සේ රජුට දුන්න තව දඬුවමක් තියෙනවා. කන කපලා යන්න කියනවා. හැබැයි ඉතින් සමාජයට කොහොමත් යන්න බෑනේ. මොකද කන නැතුව සමාජයට ගියපු ගමන්ම මිනිස්සු දන්නවා මේ අපරාධකාරියෙක්. රජුරෝ තමයි කන කපලා තියෙන්නේ කියලා. සමහර කෙනෙකුගේ නහය කපනවා. සමහර කෙනෙකුගේ කනයි නහයයි කපනවා. තව කෙනෙකුගේ කන් දෙකම කපනවා. තව කෙනෙකුගේ අතක් කපනවා.
තව කෙනෙකුගේ අතයි කකුලයි දෙකම කපනවා. සමහරුන්ගේ අත් දෙකම කපනවා. සමහරුන්ගේ කකුල් දෙකම කපනවා. තව කෙනෙකුගේ අත් දෙකයි කකුල් දෙකයි හතරම කපනවා. එහෙම නැත්තම් රජුරෝ තව දඬුවමක් නියම කරනවා බොරළු දමන කියලා. බොරළු ගෙනල්ලා වැරදිකාරයාගේ හිස බොරළු වලින් පිරිමදිනවා. කෙස් ගැලවෙනවා. හම ගැලවෙනවා. හිස් කබල උඩ තියෙන මස් ටික අයින් වෙනවා. ඊට පස්සේ හිස් කබල පෑදෙනවා සුදු පාටට. ඒ සුදු පාට පෑදෙන හිස් කබල හක් ගෙඩියක් වගේ දිලිසෙනකන් මදින්න කියනවා බොරළු වලින්. මේකට කියනවා බොරළු දමන. අපි අහගෙන ඉන්නවා වගේ නෙමෙයි දඬුවම විඳිනකොට. රජු තවත් දඬුවමක් දුන්න දරුණු දඬුවමක්. රාහු මුඛ කියලා. වැරදිකාරයාට හොඳට කට අරින්න කියනවා. ඊට පස්සේ මේ දත් ඇඳ දිහා ආධාරකයක් තියෙනවා. ඊට පස්සේ ආය අණු දෙක පාත් කරන්න බෑ. ඊට පස්සේ රජු නියෝග කරනවා පහනක් පත්තු කරලා කට ඇතුලේ තියන්න කියලා. වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නෑනේ. පහන් දැල්ල උඩු තැල්ලට දැනෙනකොට උඩු දැල්ල පිච්චෙනකොට ඉන්නේ කොහොමද කියන කාරණාවක්වත් අපිට හිතා ගන්න බෑ. මෙහෙම දඬුවම් දෙන්නේ නැවත වැරදි නොකරවන්නනේ. ඔහු අතින් නෙමෙයි බලාගෙන ඉන්න අය අතින්. සමහරලාට දඬුවමට ලක් වෙන පුද්ගලයා මැරෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවා ඔය සත්කම් කරනකොට අපි මේ හිස් කබල ගලවනවා. හැබැයි ඉතින් එහෙම කරන්නේ නිර්වින්දනය කරලා නල්ල දෙපැත්තෙන් හැම වගේ මේ හරිය ඉවත් කරලා බොහොම සූක්ෂමව ක්‍රමානුකූලව හිස් කබල ගලවන්නේ. නමුත් රජුරුවොත් එහෙම දඬුවමක් දෙනවා. හිස් කබල ගලවලා ඇතුළට දානවා කාඩි ලුණු. ලුණු දාලා වහනවා. හැබැයි රජුරුව නිර්වින්දනය කරලා බොහොම පරිස්සමට ගලවන්න නියම කරනව නෙමෙයි. පණ පිටින්ම කහම කපලා ගලවනවා ඇත්ති. ඊට අමතරව රජුරුව ජෝතිමාලක කියලා තව දඬුවමක් දෙනවා. අත් දෙක එකතු කරලා හොඳට තෙල් පොඟවපු රෙදි වලින් ඔතලා කෙරවලින් ගිනි තියනවා. හැම පිච්චිලා මස දෙවිලා නහරවැල් දෙවිලා ඇටකොටුවත් පිලිසෙනවා. සමහර විට අර සුවඳ කූරක් දෙවි දෙවි අලු වැටෙනවා වගේ පිලිසිලාම වැටෙනවා ඇත්තේ. නමුත් පින්නතේ උරපතු දෙක ගාවට එනකන් අත් දෙකම එහෙම පිලිස්සුණා. මිනිසෙක් මැරෙන්නේ නෑනේ. නමුත් ඒක කොහොමද ඉවසනවා ඇත්තේ? තව වෙලාවක මුළු ශරීරේම තෙල් පොඟවපු රෙදි වලින් ඔතලා ගිනි තියනවා. සමහරලාට තෙල් චාත්තිය දානවා, පැහෙන තෙල් චාත්තිය. හිතලා බලන්නකෝ කොයි තරම් දරුණු දඬුවම්ද දෙන්නේ කියලා. එතකොට අර වැරදි කරන තවත් පුද්ගලයෙකුට හිතෙනවා හැබැයි රජ්ජුරුවන්ට අහු වුණොත් මටත් නම් වෙන්නේ මේකම තමයි. එදා ඉඳලා ඔහුට සිද්ධ වෙන්නේ හැමදාම හැංගිලා ජීවත් වෙන්න. තුන්වෙනි ප්‍රතිඵලය. අපි හැමෝටම හොඳ අත්දැකීමක් තියෙනවා. ඉර බැහැලා යනකොට ඉදිරියේ තියෙන වස්තුවක හේවණැල්ල බොහොම වේගෙන් ඉස්සරහට පැතිරෙනවනේ. සූර්යයා බොහොම වේගෙන් බහලා යනවා. සූර්යයා කොච්චර වේගෙන් බහිනවද කියන කාරණාව අපිට තේරෙන්නේ හැන්දෑවට අර රතු පාට තැටියක් වගේ අපිට දිලිසෙන වෙලාවට. අපිට තේරෙනවා බලාගෙන ඉන්නකොටම සූර්යයා පහළට ගමන් කරනවා කියලා. මොකද සාමාන්‍ය සූර්යයාගේ ගමන හරි වේගවත්. විද්‍යාඥයෝ පවා වර්තමානයේ සඳහන් කරන්නේ තත්පරයකට සැතපුම් 220ක් තරම් වේගවත් කියලා සූර්යයාගේ ගමන. ඉතින් පැයකට කොයිතරම් වේගවත් ඇද්ද?
ඉතින් ඒ තරම් සූර්යා වේගෙන් පහළට බහිනකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන වස්තුවක සෙවණැල්ල ඊට වේගෙන් ඉස්සරහට ගමන් කරනවානේ. සඳහන් කරනවා අන්න ඒ වගේ ඒ හේවණැල්ලත් එක කෙනෙක් දුවන්න පටන් ගත්තොත් දුවන්න බෑ කියලා. ඒ තරම් හේවණැල්ල ඉස්සරහට යනවා. අන්න ඒ වගේ තමයි යම් දවසක අපේ ජීවිතේ අපි හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. වයෝවෘද්ධ වෙනවා. නැගිට ගන්න බැරුව යනවා. එක්තැන් වෙනවා. දීර්ඝ කාලයක් එක තැන ජීවත් වෙනවා. එහෙම කාලයක් අපි හැමෝටම එනවා. එහෙම කාලෙට මේ පුද්ගලයාට නිතර තමන්ගේ ජීවිතේ කරපු දේවල් මතක් වෙනවා. සඳහන් කරනවා මේ අපිට සමහර වෙලාවට දැන් අපි කරපු බාල පහත් වැඩ කාලයකට කලින් කරපුවා අමතක වෙලා තියෙන්නත් පුළුවන්. නමුත් මේ කියන කාලේ වෙනකොට මේ වෙනකොට අමතක වෙලා තියෙන දේවලුත් අපේ මනසට ආවර්ජනය වෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙම ආවර්ජනය වෙන්න පුදුම බයක් තමයි එතකොට ඇති වෙන්න පටන් ගන්නේ. වර්තමානයේ දරුමල්ලෝ ඕන තරම් මව්පියන්ට කොහොමත් සලකනවා. නමුත් ඉතින් පැය 24ම ළඟ ඉන්නේ නෑනේ. උදේ කාලේ නාවලා පිරිසිදු කරලා කෑම කවලා බෙහෙත් ටික දීලා සමහරවිට ඒගොල්ලෝ ගෙදර වැඩ වලට යෙදෙනවා. මේ කාලේ පැය 24ම බණ අහන්නත් පුළුවන් නිසා ගුවන් විදුලියේ රූප වාහිනියේ ක්‍රියාත්මක කරලා දෙන්නේ බණ පදයක් අහලත් පින් ටිකක් සිද්ධ වෙනවනේ කියලා. නමුත් ඒ කාලේ මේ සමාජයට හොරෙන් අපි කරපු වැරදි වැඩ දැන් මේ බණ අහගෙන ඉන්නකොට මේවා මතක් වෙනවා. ඒ ධර්මයෙන් දේශනා කරනවා මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? බුද්ධාන්තරයේ කොයිතරම් දුර්ලභද? බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක තියෙන ශ්‍රේෂ්ඨත්වය කොපමණද? බුද්ධාන්තරයේ මුණ ගැහිලා තියෙන වෙලාවේ මේ ජීවිතයට මනා සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන ඥානවන්තේ කරගත යුතු දේවල් මොනවද? මේ දේශනාවන්ගෙන් මේ හැම එකක්ම කතා වෙනවනේ. දැන් එතකොට අර එක්තෙන් වෙලා ඉන්න පුද්ගලයාට මතක් වෙනවා මෙච්චර වටින මනුස්ස ජීවිතෙන් මම මොනවද කරලා තියෙන්නේ? මොනවද මං කරපු හොඳ වැඩ? සමහරලාට කෙනෙකුට කරපු හොඳ බොහෝම සීමිතයි. නමුත් කළ වැරදි අති විශාල ප්‍රමාණයක්. ඒතර දේශනාව අවසානයේ පැහැදිලි කරනවා යහපත් ක්‍රියාවන්ගේ නිරත වුණ කෙනාට මොනවා වෙනවද? වැරදි වැඩ කරපු අයට මොනවා වෙනවද? එතකොට මොහුගේ හිතේ දැඩිසේ බය උපදින්න පටන් ගන්නවා. මමත් එහෙනම් මරණින් මත්තේ මේ කතා කරන භයානක නිරේට යන්න සුදුසුකම් තියෙන කෙනෙක් කියලායි මට හිතෙන්නේ. එතකොට බොහෝම බයක් හිතේ ඇති වෙනවා. සමහරලාට ඒක කාටවත් කියා ගන්න බෑ. හිත ඇතුලේ තියාගෙන පැසවනවා. එහෙම වෙන්න ඒකෙන් දැනෙන වේදනාව වැඩි වෙනවා. මරණය කියලා කියන්නේ බොහෝ වේදනාකාරී අවස්ථාවක් කියලා ධර්මයේ සමහර සූත්‍රවල මනාව පැහැදිලි කරනවා. අනාථපිණ්ඩික ආදී සිටුවරු, ධනංජානී ආදී සිටුවරු මරණ වේදනාව පැහැදිලි කළා. සඳහන් කරනවා ඒ වේදනාවෙන් පීඩාවට පත් වෙලා ඉන්න මොහු මරණාසන්න වෙනකොට ශරීරයේ තියෙන වාතය කිපෙන්න පටන් ගන්නවා කියලා. මේක පැහැදිලි කරන්නේ ඒ වාතයන් නයි පොළොංගු වගේ කිපෙනවා කියලා. කුසේ තියෙන වාතය කුසේ කිපෙනවා. ශරීරයේ තවත් නොයෙක් තැන්වල ගමන් කරන වාතය ඒ තැන්වල කිපෙනවා. ආන්ගේ වාතය කිපීම නිසා මරණාසන්න කෙනාට දැනෙනවා
හිසට මහා මිටියකින් කුළු ගෙඩියකින් ගහනවා වගේ. ද වර්තමානෙත් අපි කියන්නේ. මට මෙන්න මේ හරිය වාතය වැටෙනවා වගේ තේරෙනවා. නිකන් ඇම්මක් අනිනවා වගේ තේරෙනවා. ඉදිකටු වලින් අනිනවා වගේ තේරෙනවා. මේ වාතයෙන් කිපිච්චාම ඇති වෙන අමාරුකම් අපි අදත් කතා කරනවා. සමහරලාට උදරය බොහොම නිරා ඇවිල්ලා පිම්බිලා පුදුමාකාර වේදනාවකටපත් වෙනවා. මේ වාතයේ කිපීම නිසා. ඒතර මෙතෙක් කිපුණේ නැති තරමටම මේ අන්තිම මොහොතේ කිපෙනවා. ඒ වාතයේ කිපීමෙන් හිසේ දැඩි වේදනාවක් ඇති කරනවා. ඒක තමයි අර සඳහන් කරන්නේ සිටුතුමා ස්වාමීනි මට කුළු ගෙඩියකින් පහර දෙනවා වගේ තේරෙනවා හිසට කියලා. කුසේ වාතය හොඳටම කිපිලා නිසා ඇති වෙන වේදනාව සිටුතුමා සඳහන් කරන්නේ ඊටාම දක්ෂ ගව ඝාතකෙක් තියුණු පිහියක් අරගෙන මගේ කුස ඇතුළට ගිහිල්ලා බොහොම සියුම් ආකාරයෙන් ලූණු ගෙඩියක් ලියනවා වගේ බඩවැල් කපාගෙන ගියොත් කොහොම වේදනාවක් දැනෙයිද? ස්වාමීනි මට ඒ වගේ වේදනාවක් දැනෙනවා කියලා. නැවත සඳහන් කරනවා ස්වාමීනි ශක්තිමත් පුද්ගලයෝ දෙන්නේ අතපය වලින් අල්ලගෙන ගිහිල්ලා අඟුරු වල දාලා මේ අත පෙරලනවා වගේ. අඟුරු වලට ලං කරනකොට ඇති වෙන දැවිල්ල යම්සේද මගේ ගත පුරාම ඒ වගේ දැවිල්ලක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ තව ආකාර ගණනාවක් පැහැදිලි කරනවා. ශක්තිමත් පුද්ගලයෙක් වරපටයක් අරගෙන මගේ හිස වටේ ඔතලා දැඩිව හිර කරලා වෙලනකොට දැනෙන වේදනාව වගේ වේදනාවක් මගේ හිසේ තියෙනවා ස්වාමීනි කියලා කියන්නේ. වෙනතන මේ වේදනා ටික විඳින අතරේ අපේ ඇඟේ තියෙන මේ සෙම ටික ටික ඉහළට එන්න පටන් ගන්නවා. ඒ සෙම තට්ටුව බොහොම දැඩි වෙනවා, තද වෙනවා. ටික ටික ඉහළට ඇවිල්ලා ආස්වාස ප්‍රාස්වාස මාර්ග අවහිර කරනවා. එතකොට අපිට හුස්ම ගන්න හරි අමාරු වෙනවා. තව ටිකක් ආස්වාස ප්‍රාස්වාස මාර්ගෙ හිර වුණාම අපි බොහොම අමාරුවෙන් දඟලමින් වගේ හුස්ම ගන්නවා. මුඛය විවෘත කරගෙන උත්සාහ කරනවා හුස්ම ගන්න. ආන් ඒ වෙලාවට මහ භයානක හඬක් පිට වෙනවා. අපි සාමාන්‍ය ඔකට කියන්නේ පණ අදිනවා කියලා. තව ටිකක් වෙලා යනකොට මේ ඝන වූ සෙම තට්ටුව මගේ ආස්වාස ප්‍රාස්වාස මාර්ග සම්පූර්ණයෙන් අවහිර කරනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස නොකර විනාඩියක් දෙකක් ගත වෙනකොට දැනෙන වේදනාව මේ ලෝකේ විස්තර කරන්න වචන නැති තරම්. අපට වුණත් විනාඩියක් දෙකක් හැකි උපරිමය හුස්ම නොගෙන ඉන්න උත්සාහ කරාම කොහොම වේදනාවක් දැනෙනවද කියලා මේ ජීවිතේම බලන්න පුළුවන්. එතකොට අපිට නම් අමාරුව හොඳටම දැනෙනකොට අපි හුස්ම ගන්නවා. නමුත් ආස්වාස ප්‍රාස්වාස මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර කරපු පුද්ගලයාට මොන වේදනාව දැනුණත් හුස්ම ගන්න බැහැනේ. ඊළඟට සඳහන් කරනවා උට ගති නිමිතිත් පහළ වෙනවා. වැරදි කාර්යයක් නම් Taman යන්නේ කොහෙද? ඔහුට බුරා නැගෙන ගිනි දැල් පේනවා කියලා කියන්නේ. මහ භයානක යමපල්ලම් පේනවා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ මරණය නැමැති වේදනාව හරියට නිකන් හදවත ඇතුළට මහ විශාල ගිනි කඳක් දැම්මා වගේ පුදුමාකාර දැවිල්ලක් එක වේදනාවක් ඇති කරනවා. මේ පුජ්‍යලයා බීතියෙන් බීතියටපත් වෙනවා. මට උපදින්න තියෙන තැන මෙතනයි කියලා. ඒ නිසා සමහර වෙලාවට මල මුත්‍ර පවා පහ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වේදනාව දරා ගන්න බැරුව. ඉතින් එහෙම පුජ්‍යලයා දැන් කොයි තරම්
දුකකටපත් වෙනවද වැරදි ජීවිතයක් ගත කරපුවාම අන්තිම වෙලාවේ? මහණෙනි මේක මේ බාලයා මේ ලෝකේ අත්විඳින තුන්වෙනි ප්‍රතිඵලය. කියලා බාලයා මෙලොව විඳින ප්‍රතිඵල තුනක් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. එහෙම දුක් විඳලා මැරුණාම ඔහු යොමු වෙන්නේ නිරයට. මේ නිරේ කොයි තරම් දුක් සහිතද? සඳහන් කරනවා නිරේ දුක මෙච්චරයි කියලා. එක දිගට අවුරුදු 1000ක් විතර දේශනාවක් කළොත් නිරේ දුක පිළිබඳව විතරක්. ඒත් නිරේ දුක විස්තර කරලා ඉවර කරන්න බෑ කියලා. ඒතර අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අවුරුදු 1000ක් විතර දේශනා කළත් නිරා දුක පිළිබඳව දේශනාව ඉවර කරන්න බෑ කියලා සඳහන් කරන්නේ. ඒ තරම් ගැඹුරු දීර්ඝ දුක. නමුත් මේ වැරදිකාරයා වැටෙන්නේ නිරේට. මේ නිරේ වල ආවිෂය අති දීර්ඝයි. සඳහන් කරනවා මේ නිරේවල් හැදිලා තියෙන්නේ යකඩෙන් කියලා. අයෝමය බිත්ති, අයෝමය වහලි, අයෝමය පොළව සම්පූර්ණ යකඩ. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ මහ පොළොවේ යට මෙච්චර යකඩින් හැදුවේ කවුද කියලා. තර්ක ගොඩනගන අයට මේවා හොඳ අවස්ථා. ඒ වාගේ දේවල් වලට තර්ක ගොඩනගුවට මහා මොහොතේ ගැඹුර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යදුන් 84000ක් විතර කියලා. යදුනක් කියන්නේ දල වශයෙන් 70ක්ම 10ක් කියලා කල්පනා කරලා 84000න් ගුණ කරලා බලන්නකො සාගරේ කොච්චර ගැඹුරුද කියලා මේ දේශනාවට අනුව. නමුත් කවුරුවත් අහනවද මෙච්චර ගැඹුරට මුහුද හැරුවේ කවුද කියලා? එහෙම අහන්නේ නැහැ නේ කවුරුවත්. සාගරයේ තියෙන බව පිළිගන්නවා. ඒ අපිට සාගරේ පේන නිසා. සමහර දියැලක් ගලන්නේ කොහෙන්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ දියැල හැදුවේ කවුද කියලා කාටවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ කාරණා කොච්චර තියෙනවද? මිනිස්සු ඒවා එකක්වත් සැක කරන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම නිරේ තියෙන මහ පොළොවේ යට මේ තරම් ගැඹුරි නිරේ හැදිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා හුඟක් දෙනා ප්‍රශ්න කරනවා. යකඩින් ඔච්චර යට කවුද ඔක හැදුවේ කියලා. සංසාරේ බුද්ධ වචනේ පිළිගන්න භාග්‍ය නැති අය. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබන්න පිං නැති අය තමන්ගේ අදහස් වලට අනුව ධර්ම කාරණා විග්‍රහ කරන්න උත්සාහ කරනවා. මේ දේශනාව කාටවත් වෙනස් කරන්න බෑ කියලා මුලින් සඳහන් කළා. මනාව අවබෝධ කරගෙන මනාව දැනගෙන මනාවම දේශනා කරලා තියෙන්නේ. අය මේ දේශනාව ඇතුලේ කාටවත් වෙනස් කිරීම කරන්න කොතනවත් ඉඩ තියෙන්නේ නැහැ. ආදේශන, පඤ්ඤපන, පට්ඨපන, විවරණ, විභජන, උත්තානිකම්ම මනාව විවෘත කරලා තියෙන්නේ. මනාව පනවලා තියෙන්නේ. ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් කාටවත් වෙනස් කරන්න බෑ. පිරිනිවන් පානතුරු ධර්ම රත්නයේ අයිතිය කාටවත් දුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ ඔබට මට තියෙන අනුකම්පාව නිසා. ඒ නිසා එවන් දේශනාව යමෙකුට සැකනම් ඔහුට තාම තිසරණවත් නැහැ. බුද්ධ වචනේ සැකයි කියන්නේ තිසරණවත් නැහැ. ඉතින් දේශනා කළා යකඩින් මේක නිර්මාණය වෙන්නේ. ඇතුළ සම්පූර්ණයෙන් ගිනි ජාලාවක්. අවීචිය පිළිබඳව සඳහන් කරනවා සම්පූර්ණ ගින්දරෙන් පිරීලා. නැගෙනහිර බිත්තියෙන් නැගෙන ගිනි දැල් බටහිර බිත්තිය දක්වා ගමන් කරනවා. බටහිර බිත්තියෙන් නැගෙන ගිනි දැල්
නැගෙනහිරටත් උතුරෙන් නැගෙන ගිනි දැල් දකුණටත් දකුණෙන් නැගෙන ගිනි දැල් උතුරට මහා හඬ නගාගෙන මේ ගින්දර ගමන් කරනවා. සඳහන් කරනවා අවීචී බිත්තිය යොදුන් 100ක් විතර ඝනකමයි කියලා. එවන් ඝනකම් වූ බිත්තිය විනිවිද පසාරු කරගෙන තවත් යොදුන් 100ක් විතර ගින්දර එළියට පිට වෙනවා කියලා කියන්නේ. යොදුන් 100ක් ගෙම කියහම සතපුම් දහසක් විතරනේ. තල වශයෙන් තනිකරම යකඩනේ. ස්වභාව ධර්මයේ නිර්මාණය. මේ මිහි මත ඉඳගෙන වැරදි කරන අයට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ නිර්මාණය කරපු හිරගෙවල්. කෙනෙක් වැටුණු කවද්ද ගොඩේ. ඒතර මේ වගේ සුළු වශයෙන්ද නිර්සත්තු ඇත්තේ. සඳහන් කරනවා අවීචියට අබ දැම්මොත් ඒ අබෑටි බිම වැටෙන්න වසර ගාණක් යනවා කියලා. ඒ තරම්ම නිර්සත්තු. කොයි තරම් නිර්සත්තු ඉන්නවද කියලා සඳහන් කරලා තියෙන්නේ. උණු කරපු ඊයන් නලයකට පිරෙවුවොත් අතුරු සිදුරු නැතුව ඒ නලයේ ඇතුලේ ඊයන් පිරෙනවා වගේ අවීචිය පව් කරලා ගියපු අයගෙන් පිරීලා තියෙන්නේ කියලා. කාලයකට මේ අයට පේනවා මේ නිරේ නැගෙනහිර දොර ඇරලා දුවන්න පටන් ගන්නවා දොරෙන් එළියට පයින්න. හැබැයි දුවන්න පිච්චෙනවා වැඩි. ඒත් කමක් නැහැ. එළියට යන්නනේ දුවනවා. දොර ඇරලා දැක්කහම දොර ගාවට දුවන්න පටන් ගත්තාම දොර ගාවට යන්න අවුරුදු 1000ක් ගත වෙනවා කියලා කියන්නේ. අවුරුදු 1000ක් තිස්සේ දුවන්න ඕනේ දොර ගාවට. ඒතර කොහොම ඇද්ද ඉන්නේ? අවුරුදු 1000ක් තරම් කාලයක් දුවලා දොරට ලං වෙනකොට දොර වැහෙනවා. බලාපොරොත්තු සුන් වෙලා අනික් පැත්ත බලහම උතුරු පැත්තේ දොර ඇරිලා. ආයෙත් දුවනවා එහාට. ළඟට යනකොට වැහෙනවා. ආයෙ බලහම බටහිර දොර ඇරිලා. ආයෙ දුවනවා එහාට. මෙහෙම දුවලා යම් දවසක අවීචියේ ඉන්න තියෙන ඔහුගේ කර්මය ගෙවිලා ගිය දාට ඔහු එළියට පයින්නකම්ම දොර ඇරිලා තියෙනවා. හැබැයි පැන්න ගමන් කොහාටද වැටෙන්නේ? සඳහන් කරනවා ගෝත කියන නිරේකට තමයි වැටෙන්නේ කියලා. ඒකේ තියෙන සම්පූර්ණ අසුචි සහ මුත්‍රා දුන් දදා පැහෙනවා. මේක මඩ හැලියක් වගේ. මේකේ ඉන්න පණුවෝ ඔරු කඳක් වගේ ලුකුයි කියලා කියන්නේ පණුවෝ. හැබැයි ඔහුට දෙන්නේ ඉදි කටු තුඩක් වගේ පුංචි කටක්. ආන් ඒ තුඩෙන් හැම විදලා මස විදලා නහර විදලා ඇට කෝටුව විදලා ඇතුලේ තියෙන ඇට මිදුළු ටික මේගොල්ලෝ වට කරගෙන උරන්න පටන් ගන්නවා. එක්කෙනෙක් විදිනව නෙමෙයිනේ වට කරගෙන විදිනවා. ඉතින් මේ කාලේ මధుරෙක් විදිනකොට නම් අපි ගහලා දානවා. කර්මයකුත් රැස් කරනවනේ. ඉතින් වටේට මිඳගෙන මේ පණුව විදිනකොට කවදාවත් ගහලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. කාලාන්තරයක් අවුරුදු කෝටි ගාණක් මේ නිරේ දුක් විඳිනවා. ඒ කාලේ විරේචයන් වැටෙන්නේ තනිකරම උණු වෙච්ච අලු ගොඩකට. කුක්කුල නිරේ. අවුරුදු කෝටි ගාණක් එහි විඳිනවා. ඒකේ දුක් විඳලා. ඊළඟට මේ කටුවිඹුල් නිරේ. අසිපත්‍ර වනය. අසිපත්‍ර කියලා කියන්නේ ඒක කැලෑවක්. ඒ කැලෑවට නිරිසත්තු ඔක්කොම අරන් යනවා. ගියපු ගමන් කැලේ කොළ වැටෙන්න පටන් ගන්නවා. ඒවා නිකන් කඩු වගේ. ඒකයි අසිපත්‍ර කියලා කියන්නේ. ගෑවුන තැන කැපෙනවා. ඉතින් කාලයක් තිස්සේ මේකේ දුක් විඳිනවා. එහෙම දුක විඳලා අන්තිමට ගිහිල්ලා වේතරණියට දානවා. වේතරණිය කියන්නේ ගඟක්. මේ ගඟත් දුන් දදා පැහැෙනවා. මේ ගඟේ නිතර නැගෙන රැලි වලින් නිරිසත්තු කෑලි කැපෙනවා.
සඳහන් කරනවා තන්නිකරම කාශාර ජලය. ඒ තරම්ම ලුණු කියලා කියන්නේ. ඉතින් ඒකට ගඟ රැලි වලට හැම තැනම කැපෙනවා. ඉතින් මේක ලුණුනේ. ඒ කැපුණාම කොහොමද කියලා හිතා ගන්න ඕනේ. ඒකෙන් බේරෙන්න යටට යනවා. රැලි වලින් බේරෙන්න. යට ගියාම යට ඊට වඩා භයානක විදිහට කැපෙනවා. අවුරුදු 100,000 ගාණක් දුක් විඳිනවා මේකේ. ඊට පස්සේ යමපල්ලෝ ඇවිල්ලා බිලී බානවා. බිලී කටු වගේ ගඟට දැම්මහම නිරිසත්තු එල්ලෙනවා. අපි අර මාළුවා බාලා ගන්නවා වගේ නිරිසතා ගොඩ අරගෙන ගෙඩි ගත්ත අයෝමයේ යකඩ පොළවේ දාලා මොනවද ඕනේ කියලා මේ නිරේ ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියහම තමයි මොනවද ඔබට ඕනේ කියලා. එදාට අහපු ගමන් කියන්නේ ස්වාමීනි දැන් නම් ඉන්න බෑ බඩගිනි කියලා. මොහොතක් යනකොට අඹ දළු වගේ රතුම රතු පාට වෙච්ච යකඩ ගුලි අරගෙන එනවා. කට පියාගත්තාම අඬුවෙන් ඇරලා කට ඇතුළට දානවා. මුළු ශරීරයේම අභ්‍යන්තරේ පුලුස්සගෙන දුන් දදාඳු මාර්ගයෙන් පිට වෙනවා. ඉතින් කාලයක් තිස්සේ යකඩ ගුලි ගිලින්න වෙනවා. ඊට පස්සේ අහනවා තව මොනවද ඕනේ? දැන් මොනවද ඕනේ? ස්වාමීනි දැන් නම් ඉවසන්න බෑ පිපාසයි කියලා කියන්නේ. එතට අරගෙන ඉන්නේ උණු කරපු ලෝහ. අපි ඒවට තමයි ලෝදිය කියලා කියන්නේ. ලෝහමයදී ගෙනලවක් කරනවා කටට. කාලාන්තරයක් ඒක බොන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මේ විදිහට මනාව පැහැදිලි කර කර මෙලොව ජීවත් වෙන අයට මොකද්ද වෙන්නේ? සුගතිය දුගතිය කියන්නේ මොකද්ද? ඒ කාරණා දෙක මනාව දේශනා කළා. මේ බාලපඬිත සූත්‍ර දේශනාවේ තමයි තියෙන්නේ අර වියසිදුරේ උපමාව. අපි මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බව ගැන කතා කරනකොට අපි කතා කරන්නේ එක සිදුරක් තියෙන විය ගහක් සාගරයට වැටිලා තියෙනවා. සාගරයේ යට ඉන්න කනකැස් බෑවෙක් අවුරුදු 100කට සැරයක් සාගරයෙන් උඩට මතුවෙනවා. ඒ කැස් බෑවට මේ වියසිදුර හම්බ වෙලා ඒ වියසිතුරෙන් ඔහුගේ හිස ඉහළට එවලා අහස බලන දවසක් තියෙනවද කියලා. පින්තුනි ඒක වෙන්නේ නැති තරම් වැඩක් නේ. සාගරය කොච්චර විශාලද? විය ගහ කොහෙ තියෙන්න පුළුවන්ද? කැස් බෑව කොහෙන් මතුවෙන්න පුළුවන්ද? මේ දෙන්න හරියටම සම්මුඛ වෙන දවසක්. මේක වෙන්නේ නැති තරම් දෙයක්. නමුත් පිළිතුරු ලෝකයේ අහඹුවක් කියලා දෙයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලගෙන් අහපුවහම උන්වහන්සේලා සඳහන් කළා ස්වාමීනි අහඹු ලෙස එහෙම දෙයක් වෙන්න පුළුවන් නේද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අහඹුවක් විදිහට ඒක වෙන්න පුළුවන්. වෙන්නේ නෑම කියන්න බෑනේ. අන්න ඒ ඊටාම කලාතුරකින් අහඹුවක් විදිහට සිද්ධ වෙන දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕක නිකන් නිතර වෙනවා වගේ. ඒ අහඹුවක් විදිහට වෙන වැඩි. නමුත් මනුලොවින් කෙනෙක් සතර අපායට වැටුණොත් ඔහු නැවත මනුලවට එනවා කියන කාරණාව කන කැස් බෑව වියසිදුරින් අහස බලන්නට වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා. ඒ තරම්ම දුර්ලභ ජීවිතයක් ඔය ලැබිලා තියෙන්නේ. සංසාරේ කරගත්ත පින් ප්‍රමාණය ඉක්මෝලා වියදම් කරලා ওই ජීවිතය ලැබලා තියෙන්නේ. එහෙමනම් රකින්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. පඬිතයා ජීවිතේ තුන් කාලෙන් කොයි කාලේ හෝ මේ ජීවිතේ මනාව රකින්නවා. එහෙම රකින්න කෙනාට කියනවා පඬිතයා කියලා. රං රිදී මුතුමැණි. ඒ සියලු දේවල් වලට ප්‍රමාණයක් සහිත මිලක් දෙන්න පුළුවන්. පින්නතුනි අපි අද පාවිච්චි කරන මුදල්
එදා මුදල් තිබ්බේ රත්තරන් වල මිල කියන්නේ. එදා බොහෝ දේවල් ගණනය කළේ රත්තරන් වලින්. ඉතින් අපි මුදල් කොච්චර රකින්නවද? රත්තරන් මුතුමැණික් කොච්චර රකින්නවද? ඔය හැම දෙයකටම මිලක් තියෙනවා. නමුත් කාගේද ජීවිතයක් මිල කරන්න පුළුවන්? කාටද තීරණය කරන්න පුළුවන් මේ ජීවිතේ වටිනකම මෙච්චරයි කියලා? මේ ජීවිතේ ලබන්න මොහු වියදම් කරපු කුසලයේ වටිනාකම මෙච්චරයි කියලා. ආන් ඒක නිසා මනුස්ස ජීවිතය කියලා කියන්නේ අමිල සම්පතක්. ඒක මිල කරන්න බෑ. නමුත් මිල කරන්න බැරි වටිනා ජීවිතයක් තියෙන අපි මිල කරන්න පුළුවන් රන් රිදී රකින්න තරම් මේ අමිල වූ වස්තුව රැකගන්න වීරිය කරන්නේ නැහැ. අන්න ඒක නිසා මේක අකුසලයෙන් පිරෙනවා. අඥානය නිරන්තරයෙන් ජීවිතය අකුසලයෙන්ම පුරව ගන්නවා. හැබැයි මේක ගත්තේ පෙරපින් වියදම් කරලා. දැන් පෙර කරපු පිනුත් මට හුඟක් අඩුයි. ඒ මේ ජීවිතේට වියදම් කළානේ. ඊට වඩා වියදම් කළා සම්මාදිට්ඨික වෙන්න. ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ම සම්මාදිට්ඨික නැහැ. සම්මාදිට්ඨික නැති මිනිස්සුන්ට වඩා සම්මාදිට්ඨික ජීවිතයක් ගන්න අපි වෙනම වියදම් කළා. ඒ වියදම් කරපු ප්‍රමාණයනොත් මන්නම් කියන්නේ ලංකාවේ ඉපදෙන්න ඊට වඩා වියදම් කළා කියලා. ඒ තරම් වටින රටක්. මේ තරම් ශ්‍රේෂ්ඨ රටක්. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෙතරම්ම ලැබුණ රටක්. මේ කෝටි ලක්ෂයක් සක්වලේ තව නැන්නේ. ඉතින් ඒ හින්දා මේ වාගේ රටක උපදින්න ඊටත් වඩා පිං වියදම් කරන්න ඕනේ. හොඳම තැනකට එන්න. ඉතින් මේ කාලේ අපි භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරන්නේ නැති නිසා සමහර වෙලාවට හිතෙන්නේ ලංකාවේ තරම් ජීවත් වෙන්න හොඳ නැති රටක් කියලා. නමුත් මේ දහමේ හැටියට බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ ලංකාව වගේ රටක් නෑ කියලා තමයි දහමෙන් කියන්නේ වෙන්නේ. මොකද ඉතින් ලංකාවට ලැබිච්ච සම්පත් වෙන කොහෙවත් තියෙනවා කියලා ධර්මයේ නෑනේ. අපේ මහසෑය කෝටි ලක්ෂයක් සක්වලේ මෙවැනි සෑයක් නෑ කියලා තියෙන්නේ. අනික භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේ විසින් දෙපාරක් යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ඒ බුදු කෙනෙක් දක්වන අසහාය ප්‍රාතිහාර්ය මේ ලෝකේ කෙනෙකුට වචනයෙන් විස්තර කරන්න බැරි ප්‍රාතිහාර්යයක්. අපිට තේරෙන්නේ නැහැ විස්තර කරන්න. නමුත් පරිනිර්වාණයෙන් පස්සේ දෙපාරක් ප්‍රාතිහාර්ය දැක්වුවා ධාතුන් වහන්සේ විසින්. භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන බව තහවුරු කරලා ඒ දෙපාරම ප්‍රාතිහාර්ය දැක්වේ මේ පුංචි රටේ ඉන්නේ. අනුරාධපුරේ තූපාරාම මහසෑයට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අකු ධාතුන් වහන්සේ වැඩම කරගෙන ආපු හැටි අපේ ධාතු වංශي සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ නතර වෙන්න ලංකාවට වැඩිය කියලා. දිව්‍ය ලෝකේ ඉඳලා ප්‍රාතිහාර්ය දක්වලා අකු ධාතුන් වහන්සේ අද තූපාරාම චෛත්‍ය රාජයාණන්ගේ ධාතු ගර්භය ඇතුලේ වැඩි. ඊට ටිකක් එහා පැත්තෙන් නැවත ප්‍රාතිහාර්ය දක්වනවා මහසෑයිකොත් කැරල්ලට උඩින්. ඉතින් හිතන්නකො කෝටි ලක්ෂයක් සක්වලේ ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වපු තව තැනක් කොහෙවත් තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු මහා ධාතුන් වහන්සේලා 7/9 මේ යොදුන් 300කට ආසන්න රටක වැඩ ඉන්නේ. ඒ මහා කරුණාව නිසාම නෙමෙයිද? ඉතින් ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ සලකපු තරමට අපි භාග්‍යතුන් වහන්සේට සලකන්නේ නැහැ. අපි ඒක හොඳට දැනගන්න ඕනේ. අපිට භාග්‍යතුන් වහන්සේ සලකපු තරමට අපි භාග්‍යතුන් වහන්සේට සලකන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපෙන් කවදාවත් වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ බලාගෙන හිටපු ආර්යයන් වහන්සේලා අපි ගැන බලන්නේ නැති නිසා
අපිට මේ වාගේ වර්තමානයේ නොයේක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා මේ වෙන කාගේවත් වැරදි නෙමෙයිනේ. ඒවා අපි ඔක්කොගෙම වැරදි. අපි බලාගෙන ඉන්නේ පිරිසකට ඇඟිල්ල දික් කරන්න. ඒ අපේ මට්ටමේ. නමුත් එහෙම නෙමෙයි. අපි ඔක්කොම වැරදි කළ ආර්යයන් වහන්සේලා අහක බලන තැනට එනකම්. මේ තරම් වටිනාකම් පිරිච්ච මේ රටට වෙන කොහාටවත් බලනවට වඩා ආර්යයන් වහන්සේලා බලනවනේ. මොකද උන්වහන්සේලාට රකින්න වස්තුවක් මේ රටේ තියෙනවනේ. නමුත් ඉතින් මෙච්චර භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා තියෙනකොට ඒ අනුකම්පාවට සාධාරණයක් අපෙන් වෙන්නේ නැතිකොට උන්වහන්සේලා සතුටු නෑ ඒකට. අපි භාග්‍යතුන් වහන්සේගේ වචනෙට කොහොමද ගරු කරනවා අඩු නිසා. ලැබිලා තියෙන දේවල් වලින් අපි ප්‍රයෝජන ගන්නෙ නෑ. නැත්නම් මහ පුදුම පරම භාග්‍යයක් පිරිච්ච රටක්. ඒ නිසා අපි හැමෝම වැරදි කරන අය. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ අකීකරු ශ්‍රාවකයෝ. හැබැයි භාග්‍යතුන් වහන්සේ සලකන්නේ පිහිට වෙන්නේ 100% භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකයන්ට. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ නිරේ දුක උපමාවකින්වත් පෙන්වන්න බෑද කියලා. ඉතින් අවුරුදු 1000ක් දේශනා කළත් ඉවර වෙන්නේ නැති දුකක් නේ. මේක උපමාවකින්වත් කියන්න බෑද? පුළුවන් කීවා. භාග්‍යතුන් වහන්සේ තරමක කුඩා ගල් කැටයක් මේ මහ පෘථිවියෙන් ගෙන්නගෙන ඒක පෙන්නලා කියනවා මහණෙනි. වැරදි කාර්යයක් රජුරු ගාවට එක්ක ගියාම රජුරු කියනවා යකඩ උලකින් 100ක් අනින්න කියලා. දවල්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි යවුල් පාරවල් 100ක් යනලත් මෙරිලා නෑනේ තව කියලා. එහෙනම් තව 100ක් අයින්න කියනවා. අපි මෙන්නතරින් මේක හිතන්න ඕනේ. කටුවක් යටිපතුලට පෑගිච්චාම තියෙන වේදනාව. ඉතින් යකඩ උලකින් 100ක් යන්නාම කොහොමද කියලා. ඒතකොට දවල්ටත් යන්නාම 200යි. හවසටත් අනිනවා මෙරිලා නෑ කියලා 300යි. අර ගල් කැටේ පෙන්නලා කියනවා මහණෙනි යකඩ උලින් 300 වතාවක් පහර කාපු පුද්ගලයාගේ වේදනාව මෙන්න මේ කුඩා ගල් කැටේ වගේ. නිරේ තියෙන නිරා දුක නිරේ විඳින්න වෙන වේදනාව මේ හිමාල පර්වතය වගේ කියලා. යවුල් පාරවල් 300 වේදනාව පුංචි ගල් කැටයක් වගේ. නිරේ වේදනාව හිමාල පර්වතය වගේ. හිමාල පර්වතයේ යදුන් 3000ක් විතර වට ප්‍රමාණය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ නිරයෙන් නිදහස් වෙච්චාම මේ අය කොහෙද යන්නේ කියලා. තිරිසන් ලෝකෙ උපදිනවා. නිමක් නැති දුක් අන්දරාවක් විඳිනවා. කවදා මනුස්ස වෙයිද? තිරිසන්ුන්ට පින් කරන්න බෑනේ. තිරිසන්ුන්ට පින් දෙන්නත් බෑනේ. නම් ධර්ම දේශනාවල් පුණ්‍යානුමෝදනා කරනකොට සමහර අය ගෙවල් වල හිටපු සුරතල් සත්තුන්ටත් පින් දෙනවා කියලා ලියලා තියෙනවා. නමුත් ධර්මයේ බොහොම පැහැදිලිව කියනවා තිරිසන්ුන්ට පින් හම්බෙන්නේ නැහැ කියලා. එතකොට තිරිසන් ලෝකෙක ඉපදෙන්න වුණොත් මොකද්ද කරන්න කියලා තීරණයක් තියෙන්නේ. ඉපදෙන්න වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉපදෙන්න කලින් තමයි තීරණයක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න ඕනේ. තමන්ගෙන් හැම වෙලාවෙම අහන්න ඕනේ දැන් ලෑස්තිද මරණයට කියලා. භාග්‍යතුන් වහන්සේ වරක කෙනෙකුගෙන් ඇහුවේ උපාසකයේ මග වියදෙන් දැන් තියනවද කියලා. ඉතින් අපිත් හැමදාම අපෙන් අහගන්න ඕනේ දැන් යන්න වුණොත් මග වියදෙන් තියනවද ළඟ කියලා. ඒකට ලෑස්ති වෙන්න. මරණයට අනිවාර්යයෙන්ම යන්න වෙනවනේ. ඒ කියන්නේ පරලොවට යන්න හොඳ මුදලක් හම්බ කරන්න ඕනේ. මේ කිව්වේ මේ රුපියල් නෙමෙයි. මග වියදම් තියනවද කියලා අහන්නේ. මෙහෙන් පිට වුණාම සුගතිය යන්න පින් තියනවද කියලා. හොඳ තැනක උපදින්න අවශ්‍ය මග හදාගෙනද තියෙන්නේ කියලා අහන්නේ. පින්නතුනි තිරිසන් ලෝකේ
කෑමට දෙයක් නැතුව, ඉන්න තැනක් නැතුව, එකිනෙකාට බයි ගත කරන ජීවිතේ අපි සාමාන්‍ය තිරිසන් සමාජයෙන් දකිනවා. මැස්සගේ ජීවිතේ කොහොමද? මදුරුවාගේ ජීවිතේ කොහොම වෙයිද? පැසිකිලි වලේ ඉන්න පණුව. ඔබට මට ඉපදින්න තියෙන තැන. මේ දැන් හුස්ම ටික ගියොත් උපදින්න තියෙන තැනක් වැසිකිලි වල. ඉපදෙන්න තියෙන තැනක් අසුචි ගොඩ. ඉපදෙන්න තියෙන තැනක් මලමිණිය. මලමිණියට පණුව හැදෙනවනේ. ඉතින් ඒත් උපදින්නේ එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි දන්නවද මේ කවුද කියලා? අද මේ කුණු ගොඩේ පණුවෙක් වෙලා ඉන්නේ. මල කඳේ පණුවෙක් වෙලා ඉන්නේ. අසුචි වලේ පණුවෙක් වෙලා ඉන්නේ. මේ දන්නවද මේ කවුද? කාලයක් තිස්සේ මනුස්ස ලෝකේ රසට කාලා හොඳට ඉගෙනගෙන රැකී ආරක්ෂා කරගෙන ආවාහ විවාහ වෙලා දරුමල්ලු හදාගෙන මේ බොහොම උසස් අන්දමට මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච අය මේ ඉන්නේ. හැම දෙයක්ම කලට වෙලාවට පිළිවෙලට කරගත්තා. අමතක වුණා සිල් රකින්න. ආනික නිසා තිරිසන් ලෝකෙ ඉපදෙන්න සිද්ධ වුණා. ඒතර අපි අපෙන් අහන්න ඕනේ අපිට තාමත් අමතකද සිල් ගන්න කියලා. සීලේනේ උපදින තැන තීරණය කරන්නේ. එතකොට ඉතින් මං උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්න මට සීලයක් තියෙනවද නැද්ද කියලා තමන්ගෙන් අහලා බලන්න ඕනේ. තිරිසන් ලෝකේ කෑම බීම නැහැ කීවි. කෑම නැතුව නෙමෙයි. සමහර සත්තු කන්නේ තනකොළ. ඉතින් මොන රහට කනවද දන්නේ? සමහර අය ජීවිත කාලෙටම කන්නේ පිදුරු. අපිට කැම රස නැති වෙච්චහමත් අපි කියන්නේ පිදුරු කනවා වගේ කියලා. නමුත් ජීවිත කාලේ පිදුරු කන අය කැමැත්තෙන් කනව ඇද්ද? තනකොළ කන අය කැමැත්තෙන් කනව ඇද්ද? කැමැත්තෙන් කනවා නෙමෙයි පින්නදෙනි කරන්න දෙයක් නැති හින්දා කනවා. මම නම් කියන්නේ හරකෙකුට ගිහිල්ලා දීලා බලන්නකෝ බත් ටික. කන්නේ නැත්තේ කියලා. අඹ ගහක් ගාවට ගියාම හරකෙක් ගන්න හරි අමාරුයි. අඹ කණ්ඩේ තරම් කැමති. කොස් ගෙනහිල්ලා දෙන්නේ. අපි කොස් දෙන්නේ අපි මදුරු ටික කාලා ගෙන් ලෙලි ටික ගෙනල්ලා දෙනවා. ඒ සුවඳට ලෙලි ටික කනවා හරි ආසාවයි. එතකොට මදුරු දුන්නත් කන්නේ නැද්ද? එහෙනම් ඒ වගේ තමයි මිදි දුන්නත් ඇපල් දුන්නත් කනවා. දෙන්න කෙනෙක් නැති හින්දා තනකොළ කනවා. බඩගින්න ඉවසන්න බැරි. මේ කී කාලයක් තිරිසන් ලෝකෙ ඉපදිලා තනකොළ කකා ජීවත් වෙන්නද? එකිනෙකාට බයි ජීවිත බේරගන්න දරන වෑයම. බුදුරජාණන් වහන්සේ බාලපඬිත සූත්‍රයේ අපායවල් 4 ගැන කතා කරලත් නැහැ. නිරයයි තිරිසන් ලෝකය ගැන විතරයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ තරම් දුක් සහිතයි. දැන් මරුණොත් යන්න තියෙන තැන. ඇහි පිල්ලමක් ගන්න තරම්වත් කාලයක් යන්නේ. ඊළඟට දේශනා කළා මහණෙනි කාටද පඬිතයා කියන්නේ? ඔහු කයෙන් වැරදි කරන්නේ, ඔහු වචනයෙන් වැරදි කරන්නේ, ඔහු හිතින් වැරදි කරන්නේ. බාලයට තිබුණ බය පඬිතයාට නැහැ. බාලයා මුලින්ම බය වුණා සමාජයට යන්න. පඬිතයාට සමාජයට යන්න කිසිම බයක් නැහැ. සිල්වතා ඕනෑම සමාජයකට ඍජුව ගමන් කරනවා. මේ ඉන්නේ මේ තරම් සිල් රකින්න අය. මේ ඉන්නේ මේ තරම් ඉහළට භාවනා කරපු අය. මේ ඉන්නේ මේ තරම් ගුණේ දියුණු කරපු අය කියලා සීලවන්තයෙකුට එවන් පිරිසක් අතරට යන්න බයක් නැහැ. ඒ තමයි හොඳ සිල්වත් බව දන්නවා. රජුන් ළඟට යන්න, සිටුවරු ළඟට යන්න, මැති ඇමතිවරු ළඟට යන්න බයක් නැහැ. ඒ ඒගොල්ලෝ අමනාප වෙලා මට පහර දීලා මරලා දැම්මත් මීට වඩා හොඳ තැනක උපදින්න. මොකද මේ වාගේ මිනිස්සු ඉන්න තැනකත් නෙමෙයි උපදින්නේ ඊට වඩා හොඳ තැනක. ඒ නැති මැරුණොත් බය නැහැ. මීට වඩා හොඳ තැනක උපදිනවා නම් මැරෙන්න බය වෙන්න ඕනේ නෑනේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. සිල් රැක ගන්න මැරෙන්න බය වෙන්න ඕනේ නෑ. බයේ කොච්චර හිටියත් මැරෙනවනේ. අපි බය වුණාම මැරෙන්නේ නැත්තම් කමක් නෑ. නෑ මැරෙනවා.
එහෙනම් මැරෙන්න බය වෙන්න නෙමෙයි ඕනේ. මැරිලා උපදින්නේ කොහෙද කියන එකටයි බය උපදින්න ඕනේ. එතන මේ පඬිතයාට පිරිස අතරට යන්න බයක් නැහැ. රජුව දෙතිස් වද දීලා තියෙනවා දැක්කම පඬිතයාට බය නැහැ. මොකද කවදාවත්ම මට මේ වාගේ වදයකට මුහුණ පාන්න වෙන්නේ නැහැ කියලා දන්නවා. මරණාසන්න වෙලාවේ වයෝවෘද්ධ වෙලා එක්තැන් වෙලා සිතට නැගෙන හැම සිතුවිල්ලක්ම ඔහුගේ හරි ප්‍රසන්නයිනේ. මම මගේ ජීවිතයේ කළ යුතු සාධාරණයේ මනාව සම්පූර්ණ කළා. එහෙනම් මට කොයි වෙලාවෙ මරණය මංගාවට ආවත් බයක් නැහැ. ඔහුට ඒ බයක් නැහැ. මරණින් මත්තේ අනිවාර්යෙන් සුගතිය උපදිනවා. භික්ෂුන් වහන්සේ නමක් අහනවා මහණෙනි ස්වාමීනි සුගතියේ සැපය කොහොමද පැහැදිලි කරන්නේ කියලා. ඒ වෙලාවේ දේශනා කරන රතන හතක් 이르දි හතරක් තියෙන මනුස්ස ලෝකේ උපරිමයි සැපේ විඳින සක්විති රජු ගැන. සක්විති රජ සැපේ විස්තර කරලා මේ මහ පෘථුවියෙන් පුංචි ගල් කැටයක් අරගෙන පෙන්නලා කියනවා මහණෙනි සක්විති රජුගේ සැපය දිව්‍ය ලෝකේ සැපය හා සංසන්දනය කරනකොට මෙන්න මේ ගල් කැටි වගේ දෙවියන්ගේ සැපය යදුන් 3000ක් විතර වට ප්‍රමාණයේ තියෙන හිමාල පර්වතය වගේ කියලා. සක්විති රජුන්ට දහදිය දාන සක්විති රජුන්ට ලෙඩ හැදෙන්න පුළුවන්. දෙවියන්ට දාදිය දාන්නේ නැහැ නේ කවදා. රජු ඇඳුම් මාරු කරන්න ඕනේ. දෙවියන්ට කවදාවත් ඇඳුම් මාරු කරන්න ඕනේ. කුණු ගෑවෙන ස්වභාවයක් නෑ. ඒ තරම් පුදුම සැපයක්. එහෙම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා. හැමදාම පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න. බුද්ධාන්තරයේ පවතින මේ කාලේ නම් නිවැරදිව තෙරුවන් සරණ යන්න. ඊළඟට පන්සිල් ආරක්ෂා කරගන්න. දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න. ආහාර, පාන, සෙය්‍ය, මාල, ගන්ධ, විලේපන, ප්‍රදීප උපකරණ මේ වගේ දසදාන වස්තුවක් දේශනා කළා. ඒ ටික සම්පූර්ණ කරගෙන තිසරණක් තියෙනවා නම් මරුණ ගමන් ඊළඟට උපදින තැන අවශ්‍ය සියලු දේවල් සම්පාදනය වෙලයි තියෙන්නේ. උපදිනකොටම යාන වාහන තියෙනවා. උපදිනකොටම හොඳ ගෙවල් දොරවල් තියෙනවා. උපදිනකොටම අවශ්‍ය අනික් සැප සම්පත් හැම එකක්ම තියෙනවා. උපදිනවත් එක්කම සම්පත් ලබාගෙනමයි උපදින්නේ. මනුස්ස ලෝකෙ ඉපදුණු, දිව්‍ය ලෝකෙ ඉපදුණු ඊට වඩා බොහොම උසස් තැනක්. අංග නිසා මනාව තිසරණ මත පිහිටලා පංචශීලයෙන් පොහොසත් වෙලා දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න. කොයි වෙලාවෙ යන්න උනත් මම සූදානම් කියන තැනින්. එතකොට යන්න ඇති වෙන්නේ කැමැත්තක්මයි. දැන් ඇති වෙන්නේ මැරෙන්න බයක්නේ. එදාට ඇති වෙන්නේ කැමැත්තක්. මොකද හොඳ ආකාරවම දන්නවා උපදින්නේ මීට වඩා හොඳ තැනක. ඉතින් එහෙමනම් බය නැහැනේ. මීට වඩා හොඳ තැනකට යන්නම නුවණකම තියෙන්නේ. ඒ නිසා නිර්භයව සතුටින් මෙලොවින් යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න මේ වගේ සුන්දර ශ්‍රේෂ්ඨ උතුම් රටක ඉපදෙලා වටිනා සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලබලා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව උපරිමයෙන් ලැබිච්ච රටක අපායට යන්න නම් වැඩ කරන්නේ අපි තරම් අවාසනාවන්ත මිනිස්සු වෙන කොහෙවත් නැහැ. ඒ නිසා දුගතියට පිටුපාලා සුගතියට මුහුණලා සිනහ මුසුව මෙලොවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න බාලයාගේ පැත්තෙන් අයින් වෙලා හැබැයිම පඬිතෙක් බවට පත් වෙලා තමන්ගේ ජීවිත කාලය පවත්වන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ධර්ම දේශනාව ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික පදනම කියන පදනම යටතේ ඒ රටේ බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්නයි මේ පටිගත කිරීම සිද්ධ කරගන්න යෙදුනේ. ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්න නම් කීපයක් සිහිපත් කරලා තියෙනවා. අපි ඒ නම් ටික සිහිපත් කරන්නයි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ.
අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ නිරෝෂා වීරසූරිය මහත්මිය, ලසන්ත ලොකු වැලිගමගේ මහත්මයා යන දෙපළ විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා අගෝස්තු මාසේ 21 වෙනි දින ජන්මදිනයේ සමරන කියාරා ලොකු වැලිගමගේ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, කල්යාණී විජේසිංහ චන්ද්‍රා සිරිවර්ධන යන මාතාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ෂෙල්ටන් විජේරත්න වීරසූරිය, ටයිටස් ලොකු වැලිගමගේ යන පියවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් මේ පින්කමේ තවත් උතුම් අරමුණක් හැටියට සිහිපත් කරනවා. නිරෝෂා වීරසූරිය මහත්මිය සහ ලසන්ත ලොකු වැලිගමගේ මහත්මයා විසින් පුණ්‍යානුමෝදනා කළ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දියණිය ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම සඳහා මේ උතුම් සද්ධර්ම දානානිසංසය සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. උතුම් වස්සානේ සැබෑ බුදු වදනේ දහම් අමාවැස්සෙන් ඔබ සිත් සතන් නිවා සනහාලනු පිණිස ඔස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විසින් ශ්‍රද්ධා භක්තිපූර්වකව පිරිනමනු ලබන මාහැඟි ධර්ම දානමය පින්කමකි.